අනේ තමයි සසුන් කෙත අස්වද්දමු කියන සංවිධානය. අයිබෝවන් ඔබට. අයිබෝවන්. ප්‍රධාන සංවිධායකතුමා එහෙම කිව්වට නිර්මාතෘ වෙන්නෙත් ඔබම තමයි මේ සංවිධානය තුළ. අපි මේ කතා බහට යන්න කලින් මුලින්ම ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැනගන්න කැමතියි. ඔබ කවුද? මොනවද කරන්නේ? ඔබේ පාසල මොකක්ද? මේ කියන තොරතුරු. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් ගෞතම බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. මම නමින් නිසුරු එරන්ද ජයතිලක. මගේ ගෙවල් අනුරාධපුර. ඉස්කෝලගේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයට දැන් කොළඹ වැඩ කරන්නේ ඉංජිනේරුවරයෙක් විදිහට කොළඹ දැන් වැඩ කරනවා. මේ දැනට කොළඹ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඔය විදිහට තමයි Tamanගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු. අපි දැන් මේ ප්‍රධාන කාරණාවට එමු. මේ සසුන් කෙත අස්වද්දමු කියන. ඇයි මෙහිම නමක් යෝජනා කරන්න හිතුනේ? සසුන් කෙත අස්වද්දමු කියලා නම යෝජනා කරන්න හිතුනේ අපි දිවයින පුරාම විහාරස්ථානවලට තියෙන අඩුපාඩු ප්‍රත්‍ය දැක්කහම අපිට හිතුණා මේ ස්වාමින් වහන්සේලා විහාරස්ථානයත් එක්ක මිනිසුන්ගේ තියෙන සම්බන්ධතාවය ගොඩක් දුරට අඩු වෙලා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලා ධර්ම දේශනා කිරීමට හෝ ධර්ම ව්‍යාප්ත කිරීමට හෝ හැකියාවක් යම් කිසි ආකාරයෙන් අඩුවක් වෙලා තියෙනවා. එතකොට අපි දැක්ක මූලික අඩුවක් විදිහට ස්වාමින් වහන්සේලාගේ මේ ප්‍රත්‍යයන්ගේ අඩුව. ඉතින් අපි හිතුවා මේ ස්වාමින් වහන්සේලාට තියෙන මේ ප්‍රත්‍යපාසුකම් ලබා දීලා ස්වාමින් වහන්සේලාත් එක්ක තියෙන මේ සම්බන්ධතාවය වැඩි කරලා මේ ධර්මදීපය ගාමිණී අබේ රජතුමා 3 වතාවක් මේ ශාසනයට මේ බුද්ධ ශාසනයට සිරිලක පූජා කරා. ඉතින් මේ මෙච්චර කැපීමෙන් මේ සිරිලක් භූමිය ගාමිණී අබේ රජතුමා රැකගත්තාද අපිත් මේ සිංහල බෞද්ධ රටේට සිංහල බෞද්ධයෝ විදියට අපිටත් යුතුයකමක් තියෙනවා මේ ශාසනය නගා සිටවන්න. ඉතින් මේ තියෙන ධර්ම දීපේ මේ ශාසනය යම් ආකාරයකින් නගා සිටවලා ශාසනයට ආලෝකයක් ලබා දීලා එපමණක් නොව මේ මිනිසුන් ශාසනයත් එක්ක ලං කරලා ඒ කියන්නේ මේක පන්සලක්ද අසබුවක්ද තපෝවනයක්ද විහාරයක්ද කියන ભેදයකින් තොරව බෞද්ධ ආගමික පරිසරයට මේ මිනිසුන් ලං කරලා නිර්මල ශ්‍රද්ධර්මයේ රටතුර ව්‍යාප්ත කරමින් මේ ශාසනයට යම්තාක් ගාමිණී අබේ රජතුමා මේක නගා සිටවන්න කටයුතු කරාද අපිටත් හැකියාවක් අයුරින් අබමල් රේණුවකින් හෝ ශාසනයට යම්කිසි සේවාවක් කරන්න ඕනේ කියන අරමුණ ඇතිව තමයි සසුන් කෙත අස්වද්දමු කියලා මේ නම භාවිතා කරේ. එතකොට දැන් මේ නමත් එක්කම මේ සංවිධානයේ බිහි වෙන තැන සංකල්පය බිහි වුණේ කොහොමද? කොතනක හරි Taman දැකපු දෙයක් තියෙනවද? මෙතනින් තමයි මම මේ ආරම්භය ගන්න ඕන කියලා එහෙම පළවෙනි පියවර විදිහට තියපු තැන මතකයිද? අපි එදා දවස මතක් කරමුද? දැනට අපි අවුරුදු ගණනාවකට පෙර මහමෙවුනාව අසපුවට සම්බන්ධ වෙලා සිටියා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබුණා. දැනට අවුරුදු 5කට විතර කලින් මම මේ බුත්තල මොණරාගල වැල්ලවාය වගේ ප්‍රදේශයක වැඩ කරා. එතකොට මම දැක්ක ඊටාම දුෂ්කර විහාරස්ථාන. නමුත් මේක ගත්තොත් සද්ධාතිස්ස රජතුමා ඒ වගේම විශේෂ රජවරුන්ගෙන් පිදුන්ලත් රාජ පූජිත රහතන් කන්ද කුටුම්බාල විහාරය යුදගනාව බුදුගල්ලෙන අන්දංකුළුපව්ව ඊටාම විශේෂ විහාරස්ථාන. නමුත් මේ විහාරස්ථානවල විශේෂ අඩුපාඩු දැක්කා. ඉතින් ප්‍රධාන අඩුපාඩුවක් දැක්කා මම පියංගල කියලා විහාරස්ථානයක මේක දුටුගැම් රජතුමාම පූජා කරපු රහතන් වහන්සේලා 50 දෙනෙක් වැඩ සිටි ලෙන් තියෙන රහතන් වහන්සේලා 50 දෙනෙකුගේ ධාතු තියෙන චෛත්‍යයක්. ඉතින් මේ චෛත්‍යයට යන සම්පූර්ණ භූමියටම ආලෝකයේ අඩුවක් තියෙන බව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරා. ඉතින් අපි කල්පනා කරා මේ විහාරස්ථානයේ ප්‍රමුඛ මේ චෛත්‍යයට යන සම්පූර්ණ භූමියටම ආලෝකය ලබා දෙන්න. දැන් අවුරුදු 5කට විතර කලින් ඉතින් ඒකට මම හිටපු යාළුවෝ දෙතුන් දෙනෙක් වගේ එකතු කරගෙන මුලින්ම සම්බන්ධ වුණා මෙතනට ආලෝකය ලබා දෙන්න. ඒකෙන් තමයි පළවෙනි ආරම්භය ගන්නෙ. එතකොට දෙන්නෙක් වගේ උපරිම හිටියේ. හොඳයි. ඒ විදිහට තමයි මේ කටයුත්තට මුල පුරන්නේ. එතකොට මේ සංවිධානය ගැන මුලින්ම මේක සමාජ මාධ්‍ය වලින්ද ප්‍රචාරය කරගත්තේ? එහෙම නැත්නම් යාළුවෝ අතර කතා බහක් ඇති වෙලාද මේ සමාජ අපි මෙහෙම සංවිධානයක් ගොඩනගා ගන්නට ඕන කියලා කතිකාවක් ඇති වුණේ කොහොමද? එතකොට මම බුත්තල වැල්ලවාය මොණරාගල වගේ ප්‍රදේශවල විහාරස්ථානවලට උදව් කරා පුළුවන් විදිහට
එතන මගේ ගෙවල් අනුරාධපුර. එතන මම අනුරාධපුරේ තිබ්බ ආරණ්‍ය සේනාසන විහාරස්ථාන වලට පුළුවන් විදියට උදව් කරන්න ගත්තා. ඊට පස්සේ කොළඹ එනකොට ඒ අවට සිටපු තැන් වල තිබ්බ විහාරස්ථාන වලට උදව් කරන්න ගත්තා. ඒවා හැකියාවරින් යාළුවන්ටත් සම්බන්ධ කරගත්තා. ඒක සමාජ ජාලාවල දකින්නකොට මේ ඉපැරණි විහාරස්ථාන, ඊටාම දුෂ්කර විහාරස්ථාන ශ්‍රී ලංකාවේ තියෙන තැන් මම දැම්මා. ඒතකොට දකින්නකොට මේකට සම්බන්ධ වුණා ටිකෙන් ටික කට්ටිය. ඊට පස්සේ තමයි ඕක අපේ මේ සසුන්කෙත අස්සද්දම කියන සංවිධානය ව්‍යාප්ත වෙන්න ගත්තේ. ගොඩාක් තරුණ කට්ටිය එකතු වෙන්න ගත්තා. මොකද අපි කට්ටිය එකතු වෙලා කාය පූජාවෙන්, ඒ උත්තම ශ්‍රම පූජාවෙන් බොහෝ වෙලාවට නිදි මරාගෙන මේ ගොඩාක් දේවල් කරනවා දැක්කාම ඉවෙම තරුණ පරපුර ගොඩක් ඇදෙන්න ගත්තා. අපිටත් පුළුවන් දාඩිය බිඳුකින් හෝ මේ ශාසනය නගා සිටවන්න එකතු වෙන්න පුළුවන් කියලා. හොඳයි. එතකොට මේ මුල් කාලේදී අපි දන්නවා රටේ ඕනම දෙයක් කරන්න යනකොට අපිට අපි කියන්නේ මුදල් කියන එක මූලික වෙනවනේ. එතකොට මුදල් කියන එක මූලික වෙනකොට 3-4 දෙනෙක්කින් ආරම්භිච්ච සංවිධානයක් තුළ කොහොමද මේ කටයුත්ත සමබර කරගෙන සහ කොහොමද මුදල් හොයාගත්තේ? පෞද්ගලික ධන පරිත්‍යාගයන්ද කොහොමද ඒ තැන පරිමහගෙන කටයුතු කළේ? අපි මුලින්ම විහාරස්ථාන වලට උදව් කරනකොට අපේම මූල්‍ය සම්බන්ධතා කරගෙන තමයි ගොඩක් දේවල් කරේ. නමුත් අපි ටිකෙන් ටික කුටි සෙනසුන් හදනකොට, චංකමන පූජාවෙන් කියන මේ සක්මන් මලු හදනකොට, චෛත්‍ය හදනකොට, වගේම විහෙර විහාර හදනකොට ටිකෙන් ටික අවශ්‍ය පිටරට වල ගොඩාක් හිත මිතුරෝ කතා කරන්නලා කියන්න ගත්තා. අපිටත් මේ සක්මන් මලුවක්, අපිටත් මේ කුටි සේනාසනයක්, අපිටත් මේ විදිහේ ස්තූපයක්, අපිටත් මේ විදිහේ බෝධිගරයක්, අපිටත් මේ විදිහේ බුදු පිළිමයක්, අපිටත් මේ විදිහේ පොකුණක්, මේ විදිහට පාලමක් වගේ දෙයක් අපිටත් හදන්න පුළුවන්. අපිවත් සම්බන්ධ කරගන්න කියලා. ඒ ගමම්ම අපි ඒ කට්ටියව සම්බන්ධතාවයේ තියාගෙන ඉන්නකොටම රට පුරාම යාපනයේ ට්‍රින්කෝ, පුල්මුඩේ, ඒ වගේම හම්බන්තොට ආදී සියලුම රට පුරාම ස්වාමීන් වහන්සේලා අපිට කතා කරලා කියන්න ගත්තා, ඉසුරු පුතා අපේ තියෙන මේ වගේ විහාරස්ථානේ, ඒ විහාරස්ථානෙට මේ විදිහ අඩුපාඩුවක් තියෙනවා. එතකොට ඒ අඩුපාඩු තියෙන ලිස්ට් එකක්, ඒ ලයිස්ට් එකක් මම වෙනම හදාගත්තා. එතකොට අපි එකතු වෙලා මේ අඩුපාඩුකම් තියෙන ස්ථානය සහ ඒවට සම්බන්ධ වෙන පිරිස එකට සම්බන්ධ කරලා අපේ කාය පූජාවෙන් අපිත් මූල්‍යමය ධන පරිත්‍යාග කරලා මේ සියලු දෙයක්ම ඉටු කරන්න ගත්තා. දැන් අවුරුදු 3ක වගේ 2මාරක වගේ කාලයක් ඉඳන් අපි නොකඩවා සෑම සෙනසුරාදා ඉරිදාකම මේ ශාසනයේ උන්නතිය වෙනුවෙන් හැමදාම කැප වෙලා අනිවාර්යයෙන්ම මේ සෙනසුරාදා ඉරිදාටත් අපි ඒ විදිහේ ශාසනික සේවාවක් දාලා තියෙනවා. ගිය සතියෙත් දැම්මා, ඊට කලින් සතියෙත් දැම්මා. හැම මේ දිනකම දැන් ඒක සිදු කරනවා නොකඩවාම. හොඳයි. මේ වෙලාවේ අපිව ශ්‍රවණය කරන ඔබට යමක් කිව යුතුමයි. මේ සසුන්කෙත අස්වද්දම මේ සංවිධානයේ මේ පිරිස එකතු වෙලා කරන වැඩ ටික අපිට බලන්න පුළුවන්. ඔබටත් පුළුවන් වෙබ් අඩවිය හරහා මේ කරපු ඒ තමන්ගේ ශ්‍රමදායකත්වය සහ මූල්‍යමය පරිත්‍යාගයන් ඔස්සේ සිදු කරපු සේවාවන් පිළිබඳව විශාල ලයිස්තුවක් තියෙනවා එතන. ඒක බැලුවහම මේ හරි ලස්සනයි ඒ කාරණාවන්. මොකද මේ එකකට එකක් වෙනස් වෙච්ච දේවල් තමයි මේ සිද්ධ කරලා තියෙන්නේ. අර එකම වූ කාරණාවන් නෙවෙයි මේවා එකකට එකක් වෙනස් වෙච්ච දේවල්. ඇත්තටම එහෙම සිතුවිලි පහළ වුණේ ඉල්ලීම් එක්කද, ආරාධනාවන් එක්කද, එහෙම නැත්නම් ඔය අයම හිතලා මේ සංවිධානයක් විදිහට එකතු වෙලා හිතලා බැලුවද නේ අපි මේ වගේ වෙනස් වෙච්ච පින්කමුත් සිද්ධ කරන්න ඕන කියලා? අපි දැන් විහාරස්ථාන ගොඩකට ගිහිල්ලා තියෙනකොට අපිට කතා කරද්දි තේරෙනවා මේක අත්‍යවශ්‍යම දෙයක්. මේක අනිවාර්යයෙන්ම ඉටු කරන්න ඕන දෙයක්. උදාහරණයක් විදිහට මම කියන්නම්, ත්‍රිකුණාමල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන කුච්චවේලි වල පිච්චමල් විහාරය කියලා. ඒ කියන්නේ අතීතයේ මේක දුර්ගම රජතුමා, දේවානම්පියතිස්ස රජතුමා ඉදි කරපු තූපාරාම සෑය වන්දනා කිරීම පිණිස පිච්චමල් වවපු විහාරය. කියන්නේ පිච්චමල් වත්තක් යායට හදපු විහාරය. ඉතින් ඒකේ ස්වාමීන් වහන්සේ කතා කරලා කිව්වා මේකේ කුටියක් තියෙනවා. මේ කුටිය හරිම විශේෂයි. දකුණු ආසියාවේ මුහුදු රළ වදින එකම කුටිය. ඒ කියන්නේ මුහුදු රළ ස්පර්ශ වෙන විදිහට ගල් තලාවක් එක්ක මුහුදු තීරයේ තියෙන කුටියක්. පුළුවන් නම් මේක පිළිසතර කරලා දෙන්න කියලා. ඒතර අපිට මේකේ විස්තර ඇහෙනකොටම අපිට මතක් වුණා එදා රහතන් වහන්සේලා මේ රළ පෙර ගැටෙන මේකේ
රළ පෙළ ගැටෙන මොහොතක් පාසාම මේ අනිත්‍ය වඩමින් මේ භූමිය වල කොතරම් මේ විදසුන් වැඩුවාද, නිවන් මඟ වැඩුවාද, මේ භූමියේ ගැමුණුම් රජතුමා කොච්චර පා තබමින්, කොච්චර පිච්චමල් වගා කරමින් මේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකු ධාතුන් වහන්සේ වැඩ ඉන සූපාරාම සෑරජුන් වහන්සේ වෙත කොච්චර මල් වැව්වද. ඉතින් මේ කාරණා අපි සිහි කරමින්, බුදුගුණ සිහි කරමින් මේ කාරණා සිතනකොට අපිට තේරෙනවා මේක නම් උචිතම තැනක් තමයි කියලා. ඉතින් අපි කට්ටියම කතා කරනවා මේ තැනට යනවා. ඉතින් අපි මේ වගේ ගිහිල්ලා එතන කුටියක් හදනවා. නැවත ස්වාමීන් වහන්සේලාට එදා රහතන් වහන්සේලා යම්සේක් පර්යංකෙන් හෝ වැඩ සිටියාද ඒ ආකාරයටම වැඩ ඉන්න පුළුවන් පරිසරය අපි හදලා උන්වහන්සේලාට අපිට මේ වගේ පිනක් කරන අවස්ථා ලබා දුන්න දීමු පිළිබඳ පිනුත් අනුමෝදන් කරලා අපි හැකි පරිමු උදව් කරලා එතනින් එනවා. ඉතින් අපිට කතා කරනකොට මේ වගේ වටිනාකමක් තියෙන දුෂ්කර විහාරස්ථාන බලලා අපි එතන උදව් කරනවා. හොඳයි. දැන් මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න ඔබටත් හිතෙන්න පුළුවන් මේ සසුන්කෙත අස්වද්දමු මේ අය කියන මේ කතාව දැන් මමත් කිව්ව ටිකකට කලින් හරි ලස්සනයි, වෙනස්ම වෙච්ච පින්කම් ගොඩාක් කරපු සංවිධානයක් කියලා. අපි කැමති එහෙම කරපු පින්කම් පිළිබඳව යම් මතකාවර්ජනයක් කරනවා නම් දැක්කා මේ අයගේ වෙබ් පිටුව තුළ හරි ලස්සනයි, විවිධ එකිනෙකට වෙනස් වෙච්ච අර කිව්වා වගේ සක්මන් මල පූජාවන් තිබුණා, ධාතුන් වහන්සේලා වන්දනාවන් සෝදානම් කරලා තිබුණා, ඊට පස්සේ චූඩාමාණික්‍ය පූජාවන් තිබුණා, මේ ආදී වශයෙන් නේක විද වූ පූජාවන් සිද්ධ කරලා තිබුණා. අපි කැමති මේ සංවිධානය තුළින් සිද්ධ වෙච්ච ඒ වෙනස් වූ වෙච්ච පින්කම් පිළිබඳව අපිව මේ වෙලාවේ අහගෙන ඉන්න අසන්නන්ව දැනුවත් කරනවට අපි විශේෂයෙන්ම කරන පින්කම් අතර මූලික පින්කමක් විදිහට මේ අපි දුෂ්කර විහාරස්ථාන මූලික කොටගෙන ඒ විහාරස්ථාන ආශ්‍රිතව සිටින මිනිසුන්ට ඊටම ශ්‍රද්ධාවෙන් යුක්තව බුද්ධාලම්බන ප්‍රීතියක් ඇති වෙන විදිහේ ධාතු වන්දනා සකස් කර ධාතුන් වහන්සේලා වන්දනා කරන අවස්ථාව සකස් කරලා දීලා තියෙනවා. එතකොට අපි උදාහරණයක් විදිහට වැලිඔය ප්‍රදේශයේ ඒ කියන්නේ පුල්මුඩේ පැත්තට යනකොට තියෙන වැලිඔය කියලා ප්‍රදේශය, ඒ ප්‍රදේශයේ අපි ධාතු වන්දනාව සකස් කරා කට්ටියට වන්දනා කරන්න. ඒකෙදි 30000කට ආසන්න ප්‍රමාණයක් වන්දනාවට පැමිණියා. එතකොට මේ එන පිරිස ධාතුන් වහන්සේලා ගැන අහන්න ලැබෙන්නෙත් එදා. එතකොට බුදුරජාණන් වහන්සේ ගැන අහන්න ලැබෙන්නෙත් එදා. අග සෞදෙනම ගැන අහන්න ලැබෙන්නෙත් එදා. එතකොට මේ කට්ටිය බුදුගුණ සිහි කරමින්, සගගුණ සිහි කරමින්, ධර්ම රත්නය සිහි කරමින් එයාලා අප්‍රමාණ පිනක් රැස් කරගන්නවා. එතකොට අපි මේ පින්කම කරලා එතනින් යනවා. නමුත් ඒ ආපු කට්ටිය විහාරස්ථානයත් එක්ක තියෙන සම්බන්ධතාවය ගොඩ නැගෙනවා. එයාලා දිගින් දිගටම විහාරස්ථානයත් එක්ක ගොඩ නැගෙනවා. අපේ බලාපොරොත්තුවත් ඒකම තමයි. අපි ගියත් සසුන්කෙත අස්වද්දමු සංවිධානයේ ආවත් නාවත් ගමේ පන්සල හෝ ගමේ විහාරස්ථානයේ හෝ ගමේ ආරණ්‍ය වෙත මිනිස්සු ලං වෙලා ධර්මයේ ශ්‍රවණය කරමින් මේ ධර්ම මාර්ගය වඩනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපේ පින්කම් වල එක පින්කමක් තමයි ඒ පින්කම. ඊට අමතරව අපි විශේෂ පින්කමක් කරා වෛද්‍ය සායන පවත්වනවා. ඒ වෛද්‍ය සායන වලින් විශේෂයෙන්ම අපි අම්බලන්ගොඩ ගල්දුව යෝගාශ්‍රමයේ කරා ස්වාමීන් වහන්සේලා 100ක් උදෙසා වෛද්‍ය සායනය. ඒ වෛද්‍ය සායනයේදී අපි සියලුම ස්වාමීන් වහන්සේලාගේ තියෙන සියලුම රෝග ඒ වෙලාවෙන් බලලා ඒ වෙලාවෙම වෛද්‍යවරු 30ක් විතර ගෙන්නලා ඒ අවශ්‍ය සියලුම රෝග වලට ප්‍රතිකාර ලබා දෙනවා ස්වාමීන් වහන්සේලා. එතකොට අපිට මේ ස්වාමීන් වහන්සේලා කිව්ව එක දෙයක් තමයි, පුතා ශාසනය රකින්න අපි වගේ මේ පිළිවෙත් පුරන යෝගාවචරයන් වහන්සේලාට දායකයෝ හැමදාම ඉන්නවා දානි දෙන්න. උදේටත් පුතා දානි හම්බ වෙනවා. දවල්ටත් පුතා දානි හම්බ වෙනවා. නමුත් පුතා ලෙඩේ ගැන හොයන්න, රෝගේ ගැන හොයන්න කවුරුත් නැහැ කිව්වා. මේ ජීවිත කාලෙම මේ විදිහේ සායනයක් තිබ්බ පළවෙනි වතාව කිව්වා. එතකොට අපිට ඇත්තටම බුදුරජාන් වහන්සේ දා දේශනා කරේ ගිලනුන්ට උපස්ථාන කිරීම, බුද්ධ උපස්ථානය කියන දේ අපිට මතක් වෙනවත් එක්කම අපි දැන තේරුම් ගත්තා ස්වාමීන් වහන්සේලාට ගොඩාක් ලෙඩ අසනීප ස්වභාවයන් තියෙනවා. අපිට ඒ වෙලාවෙම දැක ගන්න ලැබුණා සමහර ස්වාමීන් වහන්සේලා වැඩ හිටියා. ඒ හෘදේ වස්තුව ආශ්‍රිත කරගෙන දරුණු අසාධ්‍ය තත්ත්වයක් තියෙනවා. නමුත් මෙච්චර කාලයකට ඒක අහුවෙලා තිබ්බේ නැහැ. ඒ වගේම කන් ඇහෙන්නේ නැති ස්වභාවය දරුණු ලෙස පවතින ස්වාමීන් වහන්සේලා 7-9ක් පමණ වැඩ සිටියා. ඉතින් අපි ඒ වෙලාවෙම බලලා අපි ඒ වෙලාවෙම දිහත් වෙලා අවශ්‍ය සියලුම බෙහෙත් ලබා දීලා ඒ ස්වාමීන් වහන්සේලාගේ ගිලන් බව තුරන් කරමින් උන්වහන්සේලාට උපස්ථාන කරමින් ඒ වගේ පින්කම් රාශියක්ම කරා. ඊට අමතරව අපි
මැදමහනුවර විශේෂ පින්කමක් කරා ලීටර් 10000ක මේ වතුර ටැංකියක්. ඒ කියන්නේ වතුර කියන ගැටලුව ඒ තෙල්දෙණිය මැදමහනුවරේ විහාරස්ථ කන්දක් මුදුනට මේ වතුර ටැංකිය ගෙන යන්න ඕනේ. මොකද ස්වාමීන් වහන්සේලාට වතුර කියන දේ අත්‍යවශ්‍යයි. ගෙන යා යුත්තේ කන්ද මුදුනටමයි. ප්‍රමාණය ලීටර් 10000. ඉතින් අපිට හිතන්නවත් බැරි දෙයක් මේක කරනවා කියන එක. නමුත් අපි කාය පූජාවෙන් බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරමින් බුදුගුණ සිහි කරමින්ම අපි ඒකායන තීරණයකට ආවා. කොහොම කරත් අපි මේක උස්සගෙන අපගේ කර මතින් මේක ගෙනියනවා කියලා. ඉතින් අපි ඊටාම ශ්‍රද්ධාවෙන් මේ විදිහට කන්ද මුදුනට අපේ දිවි දෙවෙනි කොටගෙනම වතුර ටැංකිය ගෙනහිල්ලා ඒක ස්ථාපිත කරලා අද ස්වාමීන් වහන්සේලා 20කට වගේ අධික ප්‍රමාණයක් මේ ජලය පරිහරණය කරමින් සුව පහසු ලෙස වැඩ වාසය කරනවා, මේ ජලය මේ පරිභෝජනය කරනවා. ඊට අමතරව අපි තව විශේෂ පින්කමක් කරා. අපි කරන පින්කම් අතර මහා තේර චංකමන, ඒ කියන්නේ සක්මන් මලු. දැන්ට සක්මන් මලු 20කට වැඩි අපි හදලා තියෙනවා. ඉතින් මේ සක්මන් මලු වල විශේෂත්වය කියන්නේ ස්වාමීන් වහන්සේලාට ස්ථීර සමාධියක්, බොහෝ වෙලාවක් චිත්ත ප්‍රීතියකින් යුක්තය චංකමනයක් තුළ මේ සමාධිය බොහෝ වෙලාව පවතින මේ සක්මන් භාවනාව උපයෝගී වෙනවා. ඉතින් ඉරියාපත භාවනාවෙන් මේ ප්‍රධාන භාවනාවක් තමයි මේ සක්මන් භාවනාව. ඉතින් පියවර 25කට වඩා වැඩි වෙනකොට ඒක මහා තෙරුන් වහන්සේලා පරිහරණය කරපු මහා තේර චංකමනයක් කියලා හඳුන්වනවා. ඉතින් ගොඩාක් විහාරස්ථාන වල පර්යංක භාවනා කරත් ස්වාමීන් වහන්සේලාට මේ තියෙන පංච නීවරණ, ඒ නොඑක් නිදිමත ස්වභාවයන්, අලස ස්වභාවයන් ගොඩක් දේවල් යටපත් කරගන්න ගොඩක් වෙලාවට හේතු වෙන්නේ සක්මන් මළුව. ඉතින් අපිට ගොඩාක් විහාරස්ථාන වලට අපි ගිය සතියේත් කරා, මේ ඊළඟ සතියේත් සකසන මේ සක්මන් මළු 20කට වඩා අධික ප්‍රමාණයක් සකස් කරගන්න ලැබලා පූජා කරලා අදටත් මේ චංකමන තුළ ස්වාමීන් වහන්සේලා සක්මනේ යෙදෙමින් මේ නිවන් මාර්ගය වඩනවා කියන එක අපිට මතක් වෙනකොට සතුටක්. ඒ වගේම මේ බුදු පිළිම වහන්සේලා පූජාවන් මම හිතන්නේ බොහෝ ප්‍රමාණයක් සිදු කරලා තියෙනවා. ඒ අතරත් අර සුවිශේෂී වුණු බුදු පිළිම පූජාවක් සිදු කරා. ඒ කාරණාවත් අපි මතක් කරමු. අපි බුදු පිළිම වහන්සේලා ගොඩක් පූජා කරා. නමුත් අපි රත්නපුර කබරගල කියලා ආරණ්‍ය සේනාසනයකට බුදු පිළිම වහන්සේ නම පූජා කරා. ඒක ඩොලමයිට් පිළිමයක් කිලෝග්‍රෑම් 700කට වඩා බරයි. ඉතින් ඒ පිළිමේ ගෙනියන්න තියෙන්නේ අපිට තනි කෙලින් තියෙන කන්දක් මුදුන කබරගල සේනාසනේ බුදු මැදුරට. ඉතින් ඒක අපේ අර වතුර ටැංකි පූජාවටත් වඩා ගොඩාක් දුෂ්කරයි. මේක කොහොමත්ම අපිට කරගන්න බැරි ආකාර දෙයක්. මොකද අපේ එදා හිටියේ 20ක් වගේ පිරිසක්, 20ක් වගේ ආසන්න පිරිසක්. ඉතින් අපිට මේ 20ක් වගේ ආසන්න පිරිසකට ගෙනියන්න අමාරුයි. නමුත් අපි හිතාගත්තා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අපි කාය පූජාවක් කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ලෝ සත්‍යය වෙනුවෙන් මේ සසර දුකින් එතර කරන්නනේ මේ ධර්මයේ දේශනා කරේ. උන්වහන්සේට කෘතගුණ සැලකීමක් විදිහට අපි මේ විහාරස්ථානයේ ආශ්‍රිත කොටගෙන සිටින සියලුම හුදී ජනයා වෙනුවෙන් වන්දනාමාන කරන්න අපි මේ පිළිම වහන්සේ උඩට ගෙනියනවා කියන ඒ කායන ආරමාර්ථය ගත්තා. ඉතින් අපි කරමතින් අපේ භාග්‍යතුන් වහන්සේ වැඩම කරලා අඩියක් තියෙනකොට අපි බුදුගුණ සිහි කරා. අඩිය කෙරවලට වැටුනොත් හෙලක් ඇතුලෙන් අපිව වැටෙන්නේ බිමට. නමුත් අපි බිමට වැටුණ දෙන් අපිට මුල් ඇනුන දෙන් අපි කල්පනා කරා අපි මේ ගමන යනවා, අපි භාග්‍යතුන් වහන්සේ වඩම්මනවා. උන්වහන්සේ කරපු මේ කෘතගුණ සැලකීම්, උන්වහන්සේට කෘතගුණ සැලකීම් අපි කරනවා කියලා අපි ඊටාම ශ්‍රද්ධාවෙන් භාග්‍යතුන් වහන්සේ කන්ද මුදුනට වැඩමුවා. ඉතින් අපේ නෙතර කඳුළු ඉනුවා පින්කම ඉවර වෙද්දී ගොඩ දෙනෙක්ට තුවාල වෙන්න, ගොඩක් කරදර වෙන්න තිබ්බත් කිසිම කෙනෙක්ට අඩුම ගානේ හීරීමක්වත් වුණේ නැහැ. ඉතින් අපිට ඊටාම සතුටුයි මේ පින්කම. ඒ වගේම තවත් බුදු පිළිම වහන්සේ නමක් අපි විශේෂයෙන් වැඩම කෙරෙව්වා. අඩි 5මාරක විතර නිල් මැණික් කබූ ඉන්ද්‍රනීල මාණික්‍යයන් යුක්ත net දහරා පිහිටි භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් පිළිම වහන්සේ නමක් යාපනයේ සරසවියේ බෞද්ධ පරිසරය වෙත. ඉතින් මේ දවස්වල ඉදිවෙමින් පවතිනවා. ඉතින් මේ පින්කමේ විශේෂත්වය වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් කියන ભેදයකින් තොරව සියලු සරසවි අධ්‍යාපන ලබන සිසුන් වෙනුවෙන්. ඉතින් ඒකත් අසිරිමත් පින්කමක් ලෙස අපිට හඳුන්වන්න පුළුවන් බුදු පිළිම පූජාවන්ගෙන් සිදු කරපු.
මේ විදිහට තමයි මේ අය තමන්ගෙන් මේ රට වෙනුවෙන් වෙන්න ඕන කියලා මේ ශාසනය වෙනුවෙන් යමක් වෙන්න ඕන කියලා හිතලා බොහෝ දෙනෙක්ව ඒකරාශී කරගෙන මේ කටයුතු සූදානම් කරගෙන ඒ අයගේම ශ්‍රමදායකත්වය බොහෝ දිනකුගේ මූල්‍යදායකත්වයත් එක්ක මාහිඟි කටයුත්තක් විදිහට ක්‍රියා කරන්නේ. එතකොට දැන් මේ සංවිධානයට බොහෝ දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවනේ. ඒ අයව සම්බන්ධ කර ගැනීම සිද්ධ වුණේ කොහොමද? දැන් ගොඩාක් අය කියන කතාවක් තමයි තරුණ වයසේ පසු වෙන අපිට කරන්න වෙලාවක් නැහැ. පින් කරන්න ආසයි. හැබැයි අපිට වෙලාවක් නැහැ. එහෙම මේට ප්‍රශ්න තිබුණාද? වෙලාවක් නැති වුණාද? වෙලාවක් තිබුණාද? කොහොමද මේ අයගේ සම්බන්ධ කර ගැනීම සිද්ධ වුණේ? මේ අයගේ කොහොමද මේ වැඩවලට තියෙන දායකත්වය එහෙම එකතු වෙච්ච පිරිසක්මද හැමදාම මේ වැඩවලට එකතු වෙන්නේ? එහෙම නැත්නම් අලුතෙන් අය එකතු වෙනවද? අපි ඒ ගැන දැනගන්න කැමතියි. අපි මුලින්ම උදාහරණයක් විදිහට කිව්වොත් අපි දැනට කුටි සාමාන්‍යයෙන් කුටි 30ක් විතර හදලා පූජා කරා. එතකොට මේ කුටි පූජා වෙනකොට කුටි පූජාවේ ආනිසංස දකිනකොට කුටි පූජාවක අවසානයේදී ස්වාමීන් වහන්සේලා කියනවනේ යමෙක් සංඝයා උදෙසා කුටිසෙනසුන් තනවා පූජා කරයිද ඔහු සියල්ල දන් දුන්නා වෙයි කියලා කියනකොට ඒව ඇහෙනකොට ඒ කෙනාගේ සිතේ තියෙන කුසල චිත්තයන් කුසල සිතුවිලි තවත් ජනිත වෙනවා. ඉතින් මේ දේවල් හිතනකොට පිනට ආස කරන කෙනා පින තවත් කරන්න හිතනවා. ඉතින් මේ අපි ඒ පිළිබඳ විස්තරය හරියාකාරව දැනුවත් කරලා ආපු කෙනෙක් තව කෙනෙක්ට කියනවා මේක මේ විදිහට වෙන්නේ මේ වගේ අසිරිමත් කුටි පූජාවක් වෙනවා ස්වාමීන් වහන්සේලා මේ විදිහට වැඩ ඉන්නවා හරියම අසිරිමත් කියලා තව කෙනෙක්ට කියනකොට එක්කෙනෙක් එන්නේ ඊළඟට දෙන්නෙක් එක්කගෙන දෙන්නෙක් එක්කන් ආපු කෙනා තව ඊළඟ පාරේ එන්නේ 4 දෙනෙක් එක්කගෙන ඒ වගේ සම්බන්ධ වෙලා හෝ දැක බලා හෝ එක්කෙනෙක් ආවනම් එයා නැවත එනවා. ඒ වෙන්නේ අපි මේක ගොඩාක්ම පැහැදිලිව මේ වෙන්නේ මොකද්ද? අපි කරන්නේයි අරමුණ මොකද්ද? මේකෙන් අපිට ලැබෙන ආනිසංස මොකද්ද? මේක නිවන අරමුණු කරගෙනම පටු අරමුණු නැතුව ඒකායන මාර්ගේ නිවන පතාම කරනවා කියලා කට්ටියට කියනකොට ඒ තරුණ පිරිස හැමදාම එනවා. කොච්චර වැඩ රාජකාරී තිබ්බත් අපි සෙනසුරාදා ඉරිදා මේක අනිවාර්යයෙන්ම ඊට කලින් සැලැස්ම මම හැමදෙනාටම කියනවා. අපි මේ සතියේ යන්නේ මේ විදියට එන්නේ කීයටද පටන් ගන්න මේ පින්කම ඉවරෙන්නේ කීයටද ස්වාමීන් වහන්සේලාට පූජා කරන්න කීයටද ආදී සියලු විස්තර ලබා දුන්නාම කට්ටිය එනවා. ඒතකොට මේක දකින කෙනෙක් මිතුරෙක් හෝ දකින කෙනෙක් හෝ ආශා කරන කෙනෙක් හිටියොත් මේක මූල්‍යම ප්‍රතිපාදන ලබා දෙන්න හරි එයාලා අහන්න බලන්නෙත් නැහැ. මල්ලි අයියේ මේක පුළුවන් නම් මේ විදිහට කරන්න අපිත් සම්බන්ධ වෙන්නම් කියලා හැමෝම ගොඩක් දෙනෙක් සම්බන්ධ වෙනවා. එතකොට දැන් මේ ඔබ වෘත්තියෙන් ඉංජිනේරුවරයෙක් සහ මේ තැන හරි පරස්පරයි. අපි සාමාන්‍යයෙන් කෙනෙක් ශාසන ලැබී කියලා කියන්නේ අපි කියන්නේ කලාත්මක එහෙම නැත්නම් කලාවට බර කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම අයටනේ අපි කියන්නේ අර සංවේදී හදවත් තියෙන අය සහ මේ දේවල් වැඩිපුර හිතෙන්න පුළුවන් කියලා හිතන පාර්ශවයන් කියලා දකින්නේ. හැබැයි ඔබ ඉංජිනේරුවෙක් විදිහට Taman තෝරාගෙන තියෙන වෙනම වෘත්තියක්. හැබැයි දැන් මේ යන්නේ වෙනම මාවතක. ඇයි එහෙම හිතුවේ? මේ වෙනස් තැනකින් හිතන්න ඕනේ කියලා හිතුවේ. මේ වෘත්තියත් එක්ක කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. දැන් කාලේ ගොඩක් අය වෘත්තිය පසුපසම යන ගමනක් නෙමේක. තමන්ගේ කටයුතු ටික පමණයි කරගන්න ඕනේ කියලා හිතන්නේ. එතකොට ඇයි මෙහෙම දෙයක් කරන්න ඕනේ කියලා හිතුවේ? අපිට අතීත කතා ඇහුවාම අපිට දුර්ගන් රත්තුමාගේ කතාවල් ඇහුවාම ඒ වගේම දුර්ගන් රත්තුමා රජෙක් වෙලා හිටියා. නමුත් හැම වෙලාවෙම හිතුවේ මේ ශාසනය ඒකාලෝක කරන්න මේ සිංහල බෞද්ධ රටක් මේ වෙනුවෙන් යම්කිසි දෙයක් කරන්න. ඉතින් තව බූටෑවේ රටේලා රාල හිමිතියගම රතනපාල කිවුලගෙදර මොහොත ගොඩ දෙනෙක් මේ ඌව වෙල්ලස් ආදී මේ ලංකා පුරාම යම් තැන්වල හිදලා මේ කරේ මොකද්ද මේ සිංහල බෞද්ධ රට රකින්න. ඉතින් අපිත් හිතුවා සිංහල බෞද්ධ රට වෙනුවෙන් අපෙන් යුතුයකමක් වෙන්න ඕන. අබ්බමල් රේණුවකින් හරි මේ ශාසනය නගා සිටවන්න අපිට කාය පූජාවක් වචී පූජාවක් මනෝ පූජාවක් කරා නම් අපිට පුළුවන් මේ නිවන් මාර්ගයට මේක ඒකායන ප්‍රාර්ථනාවක් කරන්න. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වුණාට රැකියාවක් කරාට පෞල් ජීවිතයක් ගත කරාට අපි හැමදෙනාම මේ ශාසනයේ වෙනුවෙන් කටයුතු කරන්න ඕන කියන දේ හිතේ තියෙනවා පමණක් නොව ඒක ක්‍රියාත්මක කරමින් සඵල කරමින් සෑම දිනකම කාය පූජාවකින් මේක
සපත කරවන්න කටයුතු කරනවා. ඉතින් අපි රැකියාවත් කරන ගමන් ඒවත් සමබර ලෙස කටයුතු කරමින් යුතුයකම් සහ වගකීමුත් ඉටු කරමින් හැමදෙනාම මේ පෙර රජදරුවන් යම්සේ මේ බුද්ධ ශාසනය රැක්කද ඒ ගැන සිතමින්ම මේ වර්තමානයත් අනාගතයත් සමාජයට මේ තරුණ පරපුරට මේ ශාසනය දායාද කරන්න අරමුණෙන් යුක්තව අපිට පුළුවන් දෙයක් තමයි මේ එකතු වෙලා රැකියාවත් කරන ගමන් හැකි අයුරින් කරන්නේ. ලංකාවේ බොහෝ සංවිධාන තියෙනවා. අපි එහෙම දැකලා තියෙනවා. අපි එහෙම අහලා තියෙනවා. රැට ප්‍රවෘත්ති ටිකක් බැලුවත් අපි එහෙම දකිනවා. හැබැයි මේ බොහෝ සංවිධාන බිහි වෙලා තියෙන්නේ Tamanට මේ රටෙන් ඕන දේවල් ඉල්ලීම් විදිහට තමයි ඒ හැම සංවිධානයක්ම බිහි වෙලා තියෙන්නේ. බොහෝ සංවිධාන ගත්තාම එයයි කියන්නේ අපිට මේ දේ ඕන, අපිට මේ දේ ඕන. එහෙම නැති වුණොත් අපි මෙහෙම කරනවා. හැමදාම අපි දකින්නේ මේ සංවිධාන විදිහට පිහිටවාගෙන මහා රැලි උද්ඝෝෂණ ඔය විදිහටනේ. හැබැයි මේක වෙනස්ම සංවිධානයක්. මේක අපෙන් යමක් වෙන්න ඕන කියලා හිතලා අපෙන් යමක් රටට ශාසනයට වෙන්න ඕන කියලා හිතන සංවිධානයක්. ඒක නිසා තමයි මේ අය වෙනස් වෙන්නේ අනිත් සංවිධානත් එක්ක. දැන් අපි කැමතියි දැනගන්න ඔය මේ කාරණාවන් ඇතුලේ බොහොම ලස්සන අමතක නොවන සිදුවීම් තියෙන්න පුළුවන්. අපි මෙන්න මේ වැඩේ කරන්න ගියාම මෙන්න මේ වගේ අමතක නොවන සිදුවීමක් වුණා කියලා. එහෙම මතක් කරන්න පුළුවන් එකක් දෙකක් අපිට තියෙනවද දැනගන්න? ඔව් ඒ වගේ විශේෂ සිදුවීම් ගණනාවක් තියෙනවා. කෙටියෙන් මම කියන්න පුල්මුඩේ ප්‍රදේශයේ තියෙන ආරිසිමාලය කියලා සේනාසනයක්. ඉතින් එහි තියෙන ආරණ්‍ය 18ක් විතර. ඒ කියන්නේ බම්බරගල, දෙබරගල, සෙම්බිමලේ, ඇතානගි කන්ද, යාන්ඔය, සමුද්‍රගිරිය. ඉතින් විශේෂ ආරණ්‍ය තියෙනවා. ඉතින් අපි එහි කැලේ කිලෝමීටර 30ක් විතර ඇතුලේ මිහිඳුලෙන කියලා ආරණ්‍යයක් තියෙනවා. ඉතින් ඒක මනුස්ස වාසයෙන් තොර තනිකරම ගොදුරු ගම්මානයක් පේනතෙක් කිලෝමීටර් 30ක්වත් දුර ප්‍රමාණයකින් තොරව ඈතින් පිහිටි ඊටාම මේ ඝන කැලෑවේ පිහිටි ආරණ්‍යයක්. ඉතින් අපිට ස්වාමීන් වහන්සේ හරහා අපිට සම්බන්ධ වුණා මෙහි කුටිය හදන්න. ඉතින් අපි තරුණ ළමයි 25ක් විතර මෙහි කුටිය හදන්න ගියා. කුටිය හදන්න ගිහිල්ලා අපි මෙහි කුටිය හදනකොට අපිට දැනගන්න ලැබුණා අලි කොටි වලස්සු සම්පූර්ණම සත්තු ඉන්න ප්‍රදේශයක්. ඉතින් අපි කුටිය හදලා ඉවර වෙන්න ඕනේ 5 වෙනකොට මේක කරන්න ඕනේ. 5 වෙනකොට කැලින් එළියට ගියේ නැත්තම් මේ අපි හදපු හැම දවසෙම අලියා කුටිය ළඟටම ඇවිල්ලා හිටියා. ඉතින් අපි සාමාන්‍යයෙන් එදා වැඩි ඉවරනකොට අපි කමක් නැහැ අපි මේක කරනවා කියන අරමුණ ඇතිව අපි වැඩි ඉවරනකොට 7 විතර වුණා. ඉතින් අපිට කැලෙන් එළියට යන්න තියෙනවා සාමාන්‍යයෙන් කිලෝමීටර් 3ක් විතර පයින්. ඉතින් අපි කැලෙන් ඇවිදන් යනකොට අපි තීරණයකට ආවා අපි මොන දේ ආවත් අපි මේ එළියට යන්න ඕනේ අපි කරදරයක් වෙන්නේ නැහැ කියන විශ්වාසයෙන් ගියා. නමුත් අපේ ඉස්සරහට කියන්නේ සතෙක් ඌරෙක් වගේ සතෙක් පැන්න මහරෑම. ඉතින් අපි ගොඩක් බය වුණා. අපි ගොඩක් දිව්වා. ඉතින් අපි හිතුවේ අලි ආවා කියලා. ඉතින් අපි ඒ වගේ ගොඩාක් මේ දුවලා කට්ටිය හොයාගන්නත් බැරුව ඊට පස්සේ කට්ටියත් එකතු කරගෙන අපි කැලින් එළියට ආවා. ඉතින් ඒක ගොඩක් අපි ගත කරපු ගමන් කරපු වින්කම් වලින් ගොඩක් දුෂ්කර වගේම භයානක සිදුවීම් වුණ දෙයක් වුණා. තව අපි නුවරගල තැන්න කියලා ගියා ඊටා පුරාවිද්‍යා ස්ථානයකට. ඒකේ අද්දී නම් අපිට තනි අලියෙක් මූණටම හම්බුණා. ඒ කියන්නේ අපි යනකොට අපේ ඉස්සරහටම ඒකෙදිත් අපි ඉතින් අපි බේරුණා. මේ ඒ විදිහට අපිට වන සත්තුන්ගෙන් නම් නිතරම එන්න වගේ අවස්ථා තියෙනවා. නමුත් තියෙනවා. නමුත් කවදාවත් අද වෙනකන්වත් කරදරයක් නම් එහෙම වෙලා නැහැ. හරි තව ලස්සන කාරණාවක් ඔබ මේ අපි මේ කතා බහට කලින් කියන කතා කරනකොට කිව්ව අර ප්‍රදේශයකට වැස්ස නැතුව ඒක හරි ලස්සන කාරණාවක්. අපි ඒකත් මතක් කරමු. අපි ඒත් පුල්මුඩේ ප්‍රදේශයේ මුස්ලිම් පරිසරයක් තියෙන පැත්තක අපි ස්වාමීන් වහන්සේලා 59ක් ඒ ගම්මාන මැද්දෙන් වැඩම කරලා පුල්මුඩේ කනිජවැලි සංස්ථාවේ අපි විශේෂ ධාතු වන්දනාවක් සිදු කරා. ඒ ධාතු වන්දනාවේදී
කරන දිනේදී මාස 6ක් විතර යනකල් ඒ ප්‍රදේශයට පුල්මුඩේ ප්‍රදේශයට බෝගස්සා ප්‍රදේශයට අලිවංගුව ප්‍රදේශ ආදී ඒ ප්‍රදේශවල වර්ෂාපතනයක් තිබ්බේ නැහැ. ඉතින් අපි ධාතු වන්දනාව පටන් ගන්නකොට ඒ සම්පූර්ණ කිලෝමීටර් 6ක වගේ සම්පූර්ණ ප්‍රදේශයටම අධික වර්ෂාපතනයක් ඇවිල්ලා සම්පූර්ණ ප්‍රදේශයටම වර්ෂාපතනයක් ඇති වුණා. ඉතින් සිංහල බෞද්ධ ජනයා වන්දනාවට පැමිණියා. ඒ විශේෂ කාරණේ වුණේ මුස්ලිම් ජනයන් බොහෝ ප්‍රමාණයක් මේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න පැමිණියා. එතකොට එයාලගෙන් අපි ඇහුවා ඇයි ඔයාලා ධාතුන් වහන්සේලා වන්දනා කරන්නේ මොකක්ද අරමුණ කියලා. එතකොට කිව්වා මහත්තයා මාස ගාණක් වර්ෂාපතනයක් තිබ්බේ නැහැ. මේක ආශ්චර්යමත් දෙයක්. මේක ආශ්චර්යයක්. මේ ධාතුන් වහන්සේලා වැඩම කරාම නිසා තමයි මෙච්චර කාලයක් වැහපු නැති පැත්තට මේ අද වැස්සේ. විශ්වාසයක් ඇති වුණා. විශ්වාසයක් ඇති වුණා යාළුවා. ඉතින් අපිට සතුටක් ඇති වුණා අන්‍යාගමික ජනයා පවා මේ විදිහට වන්දනා කරන්න හෝ පැමිණියා. එයාට මෙයාට විශ්වාසයක් ඇති වුණා මේ ධාතුන් වහන්සේලා ගැන. ඉතින් අපිට ඒක බොහෝ සතුටක් දැනුණා. ඉතින් විශේෂ කාරණාවක් ඒ සිදුවීම. හොඳයි. දැන් අපි මේ කාරණාවන් ගැන කතා කරගෙන එනකොට සසුන්කෙත අස්වද්දමු කියන මේ ව්‍යාපෘතිය ගැන කතා කරනකොට ඔක්සරුවේරන්ද ඔබෙහි නිර්මාතෘ විදිහට ඔබ මේ වෙනකොට විවාහකෙක්. එතකොට පවුලේ අය කියන්නේ නැද්ද ඕවා කරන්න ඕන නෑ මේ අපි පාඩුවේ පැත්තකට වෙලා අපි සාමාන්‍ය විදිහට ඔය ජීවත් වෙමු කියන එක කියන්නේ නැද්ද ඕවා කරන්න ඕන නෑ. එහෙම බලපෑම් ඇති වෙන්නේ නැද්ද? එයාගේ සහයෝගය කොහොමද? නෑ. විවාහක මේ භාර්යාවත් ඉතාමත් මට සහයෝගයක් ලබා දෙනවා. මේ පවුල් වලුත් සහයෝගයක් දෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපි කැලණියේ සුදු වැලිය අතරීම් සිදු කරා. ඒ වගේම ඒගොඩ කැලණිය වැලිය අතරීම් ඒ වගේ දැන් ඒ වගේ විශේෂ පින්කම් වෙනකොට ඒ පවුල් වල අයත් සම්බන්ධ වෙනවා. වස්සාන පින්කම් සිදු වෙනකොට අපි කටින චීවර පූජා කරන වස්සාන ආරාධනා වෙනකොට ඒ වගේම දකුණු අය මේ පවුල මේ ප්‍රදේශයේ ඉන්නේ දකුණු පළාතේ. ඉතින් දකුණු පළාතේ වගේ විශේෂ පින්කම් වෙනකොට ඒ කට්ටිය වෙනවා උදව් කරනවා. ඉතින් අසීමිත උපකාරයක් ශාසනික සේවාවන් වලට ඇයගෙන් සහ ඒ පවුලේ සැමගෙන් සහ අපේ පවුලේ අපේ අම්මගේ තාත්තා ඇතුළු අපේ පවුලෙනුත් අප්‍රමාණ සහයක් ලැබෙනවා. හොඳයි. දැන් අර ඕනම හොඳ දෙයක් කරගෙන යනකොට මේ සමාජයේ එක හැටියක්නේ. ඕනම හොඳ දෙයක් කරගෙන යනකොට ඒකේ මොකක් හරි ඇදයක් හොයනවා. නැත්නම් ඒකේ මොකක් හරි අඩුපාඩුවක් වැරැද්දක් හොයනවා. එහෙම නැත්නම් ඒක විවේචනය කරන්න කොච්චර හොඳ දෙයක් අපි සමාජයට දෙන්න උත්සාහ කරත් ඒකේ අඩුපාඩුවක් පෙන්වා දීම තමයි සමාජයේ ඉන්න සමහරක් පාර්ශවයන්ගේ මේ රාජකාරී බවට පත් වෙලා තියෙන්නේ. එතකොට ඔය කරන යහපත් කටයුතු අතර එහෙම විවේචනෙල්ල උනේ නැද්ද? එහෙම ප්‍රශ්න මතුවුනේ නැද්ද? මෙහෙම මේගොල්ලෝ මේ කරන්නේ මෙහෙම දෙයක් කියලා එහෙම කොතනකවත් එහෙම බාධාවන් විවේචනයන් එල්ලුනේ නැද්ද? දැනට දල වශයෙන් 400ක් විතර තරුණ අය ඉන්නවා. ගොඩක් වෙලාවට ගෑනු ළමයි නම් සම්බන්ධ කරගන්නව අඩුයි. මොකද ගොඩාක් කැලෑවල දුෂ්කර පැතිවල යනකොට ඒක ගැහැණු අයට ගොඩක් අපහසු නිසා. ඉතින් මම අපේ යාළුවන්ට ඉන්න පිරිසට පුරුදු කරගමුකව සප්ත අපරිහානීය ධර්ම. ඉතින් අපි නිතර එක්රැස් වෙමු, නිතර ධර්ම සාකච්ඡා කරමු, සමගින් විසිරයමු, අපි කතා කරමු. මොනවාරි ප්‍රශ්නයක් ආවොත් අපි කතා කරමු. එතකොට එයාලට තේරෙනවා නම් මේක ධර්මානුකූලව යන්නේ, සංඝ රත්නයේ සමගින් යන්නේ. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම සාමින්වංශයලා ඇසුරු කරමින් යන ගමනක් තියෙන්නේ. එතකොට මොනවාරි ප්‍රශ්නයක් ආවොත් මම හැම දිනාටම කියන අපි කතා කරමු. එක මවකගේ දරුවෝ වගේ අපි මේක ගොඩනගමු. මොකද ඉස්සර අතීතයේ ගත්තොත් වැරදුනා නම් වැරදුනේ මේ සමගිය බිඳ වැටුණ තැනයි. ඉතින් අපි එකාපරයා එකා යන්නේ නැතුව අපි එකමවකගේ දරුවා වගේ සප්ත අපරිහානීය ධර්ම පුරුදු කරමින් එදා බුදුරජාණන් ලිච්ඡවි රජදරුවන්ට දේශනා කරා සප්ත අපරිහානීය ධර්ම තියෙනකම් පිරෙන්නේ නැහැ කියලා. ඉතින් ධර්මානුකූලව යනකොට මේ විදිහට කටයුතු එකතු කරගෙන යනකොට ඉතින් අපි සමගියෙන් යන ගමනක් තියෙන්නේ. ප්‍රශ්නයක් આવොත් අපි කතා කරනවා, ස්වාමීන් වහන්සේලාගෙන් අවවාද ගන්නවා, අනුශාසනා ගන්නවා, ධර්ම දේශනා අහනවා, මාර්ගය වඩනවා. ඉතින් පැහැදිලිව ප්‍රශ්නයක් නැතුව දැනට යන්න හැකියාවක් තියෙනවා.
උපකාරත් මිතුරන්ගෙන් නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර පිරිසකින් අප්‍රමාණ උපකාරයක් ලැබෙනවා. ඒ නිසා බොහොම සතුටින් පහසුවෙන් මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන එක පහසු වෙලා තියෙනවා. පහසු වෙලා තියෙනවා. එතකොට දැන් මේ ගමන් මඟ තුලදී අපි මේ ජීවත් වෙන බොහොම පුංචි කාලයක් නේ. අපි හිතුවට මේ මහා කාලයක් අවුරුදු ගණන් වලින් කිව්වට දවස් වලින් ගත්තොත් හරි පුංචි ප්‍රමාණයක් තමයි අපි ජීවත් වෙන්නේ. එතකොට මේ ජීවත් වෙන කාලය ඇතුළත ඇත්තටම ඔබ මේ කට්ටියක් සංවිධානය කරගෙන මේ පිරිස එකතු කරගෙන වැඩ ගොඩාක් කරලා තියෙනවා. වැඩ කන්දරාවක් කරලා තියෙනවා. ඒ හැම එකක්ම යහපත් වූ පිරිසුදු චේතනාවෙන් තමයි මේ සියල්ලක්ම සිද්ධ කරලා තියෙන්නේ. ඒ තුල දැන් ඔබ ආපස්සට යම් තාක් දුරට මෙතන ඉඳලා ආපස්සට හැරිලා බැලුවාම මොන වගේ හැඟීමක්ද මොන වගේ සතුටක්ද Tamanට ඇති වෙන්නේ? ඉතින් ඊටාම සතුටක් දැනෙනවා. උදාහරණයක් කියනකොට එක ස්වාමීන් වහන්සේ නමක් ප්‍රකාශ කරා පුතා මට මේ කන්ද ගැහුණේ අවුරුදු 7කින් කිව්වා. ඉතින් මගේ පපුව ඒ වෙලාවේ මට එක හිතා ගන්න බැරුණා අවුරුදු 7ක් යනකල් කියන දේවල් කනකටවත් ඇහිලා තිබ්බේ නැහැ. ඉතින් අපිට ලොකු වියදමක් ගියා. ඒ වගේ ශ්‍රවණ උපකරණ අපි පූජා කරා ස්වාමීන් වහන්සේලාට. ඒකට ස්වාමීන් වහන්සේලා හොඳට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ඒ හොඳට ඒ කන් දෙකෙන් හොඳට කන් ඇහෙන විදිහට අපි සකස් කරලා ඒක පූජා කරා. ඉතින් ඒ වගේ මතක් වෙනකොට සමහර ස්වාමීන් වහන්සේලා කියනවා පුතා ඔයාලා හදලා දුන්න ලිඳේ පැන් පහසු වෙන හැමදාම ඔයාලා හදලා දුන්න ජලනල පද්ධතියෙන් අපි හැමදාම ජලය පරිහරණය කරනවා. ඒ වගේම අපි විශේෂ දෙයක් කරා ඉස්සර භාවනා කරන මధుරදයක්. මේ මෙඩිටේෂන් නෙට් විශේෂයෙන් සකස් කරපුවා පූජා කරා. එතකොට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා පුතා මේක මధుර කනකට විතරක් නෙමෙයි. මම ගොඩක් වෙලාවට අමු සොහොන් වලට එතකොට ගල් තලාව වලට දියඇලි තියෙන ප්‍රදේශ වලට ගිහින් භාවනා කරනකොට පොඩි සර්පය පොඩි සත්තු වගේ කට්ටිය එනවා. නමුත් පුතා මේ භාවනා මధుරදලම පමණක් නෙමෙයි මේක කුටියක් පුතා. ඉතින් මේ කුටියක් පූජා කරා වගේ තමයි. ඉතින් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා මේවා පරිහරණය කරමින් මේවා තුලින් භාවනා කරමින් මේ මාර්ගේ වඩනකොට ඊටාම සතුටක් දැනෙනවා. එතකොට ස්වාමීන් වහන්සේලා කුටි තුල වැඩ ඉන්නකොට අනේ පුතා මේක සීතල දැනෙන්නෙත් නැහැ, රස්නේ දැනෙන්නෙත් නැහැ, අවුවෙන් පින්නෙන් තොරව ඊටාම මාර්ගේ වඩන්න මේක හරිම පහසුවක්. ඉතින් ස්වාමීන් වහන්සේලා හරිම සතුටු වෙනවා. එතකොට අපි හදලා පූජා කරපු එක චෛත්‍යයක් පූජා කරා මහසෙන් රජුරු හදපු චෛත්‍යයක්. ඒ වගේම විහාර මහා දේවිය හදපු මූල මේ දේවගිරි කියලා විහාරස්ථානයක චෛත්‍යයක් අපි ප්‍රතිසංස්කරණය කරා. ඉතින් අලුතෙන්ම චෛත්‍ය හදලා පූජා කරා. එතකොට ස්වාමීන් වහන්සේලා කියන ගම්වල මිනිස්සු ඇවිල්ලා වඳිනවා. ශ්‍රද්ධාවෙන් නලල තියලා ශීර්ෂය තියලා මේ දණ්ඩ නමස්කාර කරලා වඳිනවා. ඉතින් පුතා ඔයාලට මහත්ඵල මහානිසංස පිනක් මේ විදියට මෙයාලා වඳින වාරයක් ගන්න. ඒ වගේම අපි කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වැඩ සිටි කාලකාරාම සූත්‍ර දේශනාව කර ඒ කළුදිය පොකුණ භූමියේ මේ පිම්බිමේ අපි සක්මන් මළු 10ක් ප්‍රතිසංස්කරණය කරා. ඉතින් අපි දැක්කා එදා කාලකාරාම සූත්‍ර දේශනා කරනකොට ඒ කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ වැඩ සිටි කාලේ රහතන් වහන්සේලා බහුල වශයෙන් වැඩ සිටි පිම්බිමක් මේ කළුදිය පොකුණ කියන්නේ. ඉතින් අදටත් ස්වාමීන් වහන්සේලා ගල්ලෙන් වල සෑහෙන්න වැඩ ඉන්නවා මේ කළුදිය පොකුණේ. ඉතින් අපි පූජා කරපු සක්මන් බලු තුල ස්වාමීන් වහන්සේලා සක්මනේ යෙදෙනවා දැක්කහම අපිට මහත් සතුටක් ඇති වුණා. ඉතින් අපි හිතුවා අනේ අපිට පුළුවන් තවත් සේවාවක් කරන්න, කට්ටිය එකතු කරගන්න. මේ සේවයෙන් ශාසනයට යම් දෙයක් වෙනවා නම් අපිට ඒක තමයි වටින්නේ. හොඳයි. ඒ විදිහට තමයි මේ අයගේ හදවතින් උපන් සතුට. මේ සතුට ඇත්තටම අපි අර සල්ලි හොයනවට වඩා ලොකු සතුටක්. ජීවිතේට සල්ලි හොයලා අපිට සතුට වෙන්න පුළුවන් හරි සීමා සහිතයි. ඒ සතුට හරි ඉක්මනට නැති වෙලා යන. හැබැයි මේ සතුට මේ එකතු කරලා තියෙන පුණ්‍ය දායාදයන් මේ කරලා තියෙන වැඩ කොටසත් එක්ක Tamanට ලැබිලා තියෙන නිරාමිස සතුට කොයිතරම්ද කියලා Tamanගේ හදවතට දැනෙනකොට ආපස්සට හැරිලා බලද්දි මං හිතන්නේ ඒක තමයි පුද්ගලයෙක්ගේ ජීවිතය තුළ තිබිය යුතු වන්නේ. ඉතින් වැඩසටහන හමාර කරන්නටත් අපිට කාල වේලාව ඇවිත් තියෙනවා. වැඩසටහන හමාර කරන්නට මත්තෙන් අපි කැමැති දැනගන්න ඔබෙන්
මොන වගේ දෙයක්ද අපි මේ වෙලාවේ බොහෝ දෙනෙක් අහගෙන ඉන්නවා ලක්විරු ගුවන්විදුලිය කියන්නේත් කල්යාණ මිත්‍ර ගුවන්විදුලිය විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුනාගෙන තියෙන්නේ බොහෝ දෙනෙක් ආදරය කරන්නේ බොහෝ දෙනෙක් කරු කරන්නේ ඉතින් අපි විශ්වාස කරනවා මේ අපිව ශ්‍රවණය කරන බොහෝ දෙනෙක් මේ ගුවන්විදුලිය හරහා යම් දෙයක් එකතු කරගන්නවා කියලා. ඉතින් අපි කැමති මේ සංවිධානයේ පිහිටවල ශාසනයට විශාල මෙහෙවරක් කරන්න උත්සාහ කරන ඔබ වගේ තරුණෙක් මොන වගේ දෙයක්ද මේ රටට සමාජයට අපි මේ වෙලාවේ අහගෙන ඉන්න ශ්‍රාවක හිතවතුන්ට හිතවතියන්ට පණිවිඩයක් විදිහට ලබා දෙන්න තියෙන්නේ. අපි හැමදාම බලනවා අපිට ලැබෙන්නේ මොනවද? ඇයි ලැබුණ නැත්තේ? අපි නැත්තේ ඇයි කියනවටත් වඩා අපිට ලැබෙනකම් බලන් ඉන්නවටත් වඩා අපිට පුළුවන් නම් දෙයක් දීලා සතුටු වෙන්න. ඒක තමයි වටින්නේ. ඉතින් ඒක යහපත් දෙයක් වෙනවා නම් අපිට ඒක පිනක් රැස් වෙනවා. පින කුසලයකට හරවගෙන අපිට නිවන් මාර්ගයේ වඩනවා නම් ඒක තමයි මේ සිංහල බෞද්ධයාගේ ඒකායන පරමාර්ථය වෙන්නේ. ඉතින් අපිට පුළුවන් නම් අපි ඉන්නේ මේ ගමක වෙන්න පුළුවන් නගරයක වෙන්න පුළුවන්. අපිට පුංචිවට හරි පුළුවන් නම් ස්වාමීන් වහන්සේලා වැඩ සිටින සෙනසුනකට නැත්තම් විහාරයකට නැත්තම් දුප්පත් පුද්ගලයෙක්ට මිනිස්සෙක්ට සමාජයට ભેදයකින් තොරව උපකාරයක් කරලා මේ මිනිස්සුන්ට උපකාරයක් කරලා ස්වාමීන් වහන්සේලාට උපකාරයක් කරලා මේ ධර්ම දීපය එදා යම්සේ පැවතුනාද ඒ විදිහට නගා සිටවන්න ඒක අපිට පුළුවන් දෙයක්. ඉතින් ඒක තම තමන් හිතලා අපි හැමදාම විවේචන වලට අහු වෙන්නේ නැතුව නැති දේවල් ගැන කතා කරන්නේ නැතුව කට්ටිය එකතු වුණා නම් මුලින් තනියෙන් පටන් ගන්න. ඊට පස්සේ තව කෙනෙක් එකතු වෙයි. ඊට පස්සේ දෙන්නෙක් වෙයි. ඊට පස්සේ බොහෝ පිරිසක් එකතු වෙයි. නමුත් බොහෝ පිරිසක් එකතු වෙනකොට අදහස් ගැලපෙන විදිහට කතා කරලා හොඳ පිරිසක් හදාගෙන පුළුවන් විදිහට මේ සමාජයටත් රටටත් දැයටත් සේවයක් කරලා අපේ ඒකායන මාර්ගය නිර්වාණ මාර්ගයට පියන ගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.